පිංගුතුනි අද මේ අවුරුද්දේ 2022 නව වසරේ සම්බුද්ධ වන්දනාව පැවැත්වෙන පළවෙනි දවස. පියල් මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනා තමගේ ඥාතිත මිත්‍රාදීන් එකතු වෙලා තමයි සම්බුද්ධ වන්දනාව සඳහා දායකත්වය සපයන්නේ. සම්බුදුරජාණන් වහන්සේලා සම්බුදුරජාණන් වහන්සේලා වන්දනා කිරීම මහා පිනක්. සම්බුදුරජාණන් වහන්සේලා උදෙසා අප උපස්ථාන කිරීම මහා පිනක්. සම්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් යම් කැපකිරීමක් කරනවාද ඒ කැපකිරීම තමන්ගේ ජීවිතයට වාසනාවක්. බුදුරජාණන් වහන්සේගේ පහළවීම කලාතුරකින් සිදුවන දෙයක් කියලා අපි නිතර නිතර මං හිතන්නේ අහනවා ඇති. එහෙම නේද? සම්බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම දුර්ලභයි. කලාතුරකින් සිදුවන දෙයක් කියලා අපි නිතර නිතර අහන දෙයක්. අපිට මේක දැනලා තියෙනවද කියන එක සමහරක් වෙලාවට ප්‍රශ්නයක්. ඒ කියන්නේ කලාතුරකින් පහළ වෙනවා ඒ බුදුරජාණන් වහන්සේලා. නමුත් සමහරක් වෙලාවට අපිට දැනලා නැති වෙන්න පුළුවන් අනේ කලාතුරකින් පහළ වුණ ඒ සම්බුදුරජාණන් වහන්සේ නේද මම සරණ ගියේ කියලා. පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේගේ ගැන මේ හිතට හොඳට දැනෙන්න ඉඩ හරින්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන මේ හිතේ පුදුමාකාර ගෞරවයක් ඇති වන ආකාරයට අපි හිතන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේට මේ සිත නැමී තිබෙන ආකාරයට අපි ඒ බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරන්න ඕනේ. ඒක බුද්ධානුස්සතිය වෙනවා. බුදුරජාණන් වහන්සේගේ පහළවීම දුර්ලභයි. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න අයත් දුර්ලභයි. අපි මේ බුද්ධ ශාසනය තුළ අන්න එබඳු ආකාරයේ දුර්ලභ කෙනෙක් බවට පත් වෙන්නයි ඕනේ. මේ ලෝකෙ උපදින හැමෝම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්නේ නැහැ. අපි බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරමින් බුදුරජාණන් වහන්සේගේ ගුණ බල ඥාන මේ වාගේ දේවල් භාග්‍යතුන් වහන්සේගේ තිබෙන සියලු ආකාරයේ ගුණයන් ගැන කල්පනා කරමින් සිතමින් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි විශාල පැහැදීමක් ඇති කර ගන්න ඕනේ. පින්වතුනි, ඔබ හිතන්න මෙහෙම තියක්. මං ප්‍රශ්නයක් ඇහුවොත් මේ පින්වතුන්ගේ මොකක්ද දෙන උත්තරේ? බුදුරජාණන් වහන්සේ විද්‍යාඥයෙක්ද නැද්ද? පියල් මහත්තයාගෙන් මං අහන්න. බුදුරජාණන් වහන්සේ විද්‍යාඥයෙක්ද නැද්ද? නෝනා මොකද කියන්නේ? දරුවෝ බුදුරජාණන් වහන්සේ විද්‍යාඥයෙක්. විද්‍යාඥයෝ මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ ලෝකේ? මම උදාහරණ ටිකක් කියන්නම්.
එක මිනිහෙක් හිටියා ඇපල් ගහක් යට. ඒ ඇපල් ගහ යට ඉන්නකොට එයා දකින්න ඇපල් ගෙඩිය බිම වැටෙනවා. කල්පනා කරා. එයා අනිත් අය හිතනවටත් වඩා වෙනස් විදිහට හිතුවා මේ ගැන. එහෙම හිතලා එයා මෙහෙම කියනවා ලෝකයට. මොකද්ද? ගුරුත්වාකර්ෂණයක් තියෙනවා. එතකොට දැන් ඇත්තටම මීට කලින් ඇපල් ගෙඩි ගහින් වැටලා නැද්ද? ඒ වැටුණ පළවෙනි ඇපල් ගෙඩියද? නෑ. හැබැයි ඒ වගේම තමයි ඒ ඇපල් වැටෙන බව අනිත් අය දැක්කේ නැද්ද? දැක්කනේ නේද? ඉතින් මෙයාට විතරක් මොකද්ද මේ 아무තු හැඟීමක්. හැබැයි මෙයා මේක බලලා කල්පනා කරලා කියනවා මොකද්ද? ගුරුත්වාකර්ෂණය කියන. මොකද්ද යාගේ නම? අයිසෙක් නිව්ටන්. හරි. ලෝකයාට යමක් ප්‍රකාශ කරනවා. ඒක ලෝකයා වැළඳගත්තද නැද්ද? වැළඳගත්තා. මේ විදිහට මේ අපි ඉගෙන ගන්න විෂයන් තුල පවා ඒ වගේම තමයි සමහරක් වෙලාවට ඊටත් කලින් කීක දේවල් හොයාගෙන දැනගෙන ලෝකෙට ප්‍රකාශ කරපු අය හිටියා. බෝසතාණන් වහන්සේ එක්තරා අවස්ථාවක ඔන්න උයන්කෙලියට යනවා. උයන්කෙලියට යනකොට බෝසතාණන් වහන්සේ දකිනවා මහල්ලෙක්. දැක්කද නැද්ද? ඒ වගේම තව දවසක් යනකොට දකිනවා ලෙඩෙක්. ඊට පස්සේ ආයෙත් තව දවසක් යන උයන්කෙලියට දකිනවා මරණයටපත් වුණ කෙනෙක්. ආයෙත් තව දවසක් යනවා දකිනවා පැවිදිරුව. හරි පැවිදිරුව කියන එක අපි පැත්තකින් තියමු. ඔන්න දකිනවා මහල්ලේ ලෙඩෙක් මලමිනියක්. දැන් එතකොට බෝසතාණන් වහන්සේ දකින්නකන් ලෝකේ මහලුවයි හිටියේ නැද්ද? ලෙඩ උණයි හිටියේ නැද්ද? මරුණයි හිටියේ නැද්ද? මරුන්නේ නැද්ද? අනිත් මිනිස්සු එක දැක්කේ නැද්ද? දැක්කා. ඒ හැම දෙයක්ම තිබුණා. අර අයිසැක් නිව්ටන් අර ගහ යට ඉන්නකොට අර ගෙඩි වැටෙනවා දකින්න වගේ මිනිස්සු දැක්කා ගෙඩි වැටෙනවානේ. ඒ වගේ මිනිස්සු දකින්නවා වයසට යන අය, ලෙඩ වෙන අය, මැරෙන අය දකින්නවා. බෝසතාණන් වහන්සේ කල්පනා කරන්න පටන් ගත්තා වෙනස් විදිහට. බෝසතාණන් වහන්සේ කල්පනා කරන්න පටන් ගත්තා මේ කාරණේ ගැන. කොහොමද? නුවණින් යුතුව. බෝසතාණන් වහන්සේ මොනවද හොයාගත්තේ? මිනිස්සු දන්නේ නැද්ද වයසට යනවා කියලා? මිනිස්සු දන්නේ නැද්ද ලෙඩ වෙනවා කියලා? මිනිස්සු දන්නේ නැද්ද මැරෙනවා කියලා? දන්නවා නේද? දන්නවා. හැබැයි මේකේ ඇතුලේ සැඟවිච්ච දෙයක් තියෙනවා. අන්න ඒ කාරණය බෝසතාණන් වහන්සේ හොයාගෙන ගියා. මේ ලෝකෙ තිබෙන දෙයක්. නමුත් මේ ලෝකේ සත්වයා නොදකින දෙයක්. ඒ විතරක් නෙමෙයි. පුදුමයි කියන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ හොයාගත්ත දේ මනාකොට දැක්කට පස්සේ සිදුවෙන මහා විපර්යාසයක් තියෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින්, අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගත්තා. හොයාගත්තනේ? තාමත් අපි පොත්වල ඉගෙන ගන්නවද නැද්ද? අයිසැක් නිව්ටන් මැරෙනකොට රාගේ දුරු කරලාද මැරුණේ?
එයත් විද්‍යාඥයෙක් තමයි. හැබැයි රාගේ දුරු කළන් මරුනේ. ඒ ගුරුත්වාකර්ෂණයේ ඉගෙන ගන්න අපි ඒව හදාරන අපිට රාගේ දුරු වුණාද? තරහ අඩු වුණාද? ඈ? එහෙම නැත්නම් තමන්ගේ සිත තුළ උපදින විවිධාකාර කෙලෙස්, iriසියා, ක්‍රෝධ, වෛර, එකට එක්කින් පලි ගැනීම මේව අඩු වුණාද? නැති වුණාද? නැති වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ලෝකේ හැම දෙයක්ම දැනගත්තයි කියලා එහි ප්‍රතිඵලයක් විදිහට මේ සිතේ සංසිඳීම උපදින්නේ නැහැ. සංසිඳීම උපදින්නේ නැහැ. ඒකයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද්ද? සංකත අසංකත ධර්මයන් අතරේ. මොකද්ද? අග්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න මාර්ගය. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න ධර්මය. සංකත අසංකත කියලා කියන්නේ මේ හට ගැනීමක් තිබෙන, වෙනසීමක් තිබෙන, පවතින දේ තුළ වෙනස් බවක් තිබෙන. දැන් අපි මේ ජීවිතය තුළ තියෙනවා. මේ ඉපදෙනවා, වෙනසෙනවා, පවතින දේ තුළ වෙනස් වෙනවන්නේ. දැන් පියල් මහත්තයා පුතාගේම වයසේ ඉන්න ඇතිනේ. හිටියද නැද්ද? ওই විදිහටම ওই උසට මහතට ඉන්න ඇති සමහරක් වෙලාවට නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? වෙනස් වුණා නේ. දැන් මීට අවුරුදු 60ක 70කට 100කට කලින් හිටියද ওই විදිහට? නෑ. හටගත්තා. අනිවාර්යයෙන්ම Taman දන්නවද නැද්ද? සිහි කරන්න බය වුණත් මැරෙනවා කියලා. හට ගැනීමක් තියෙන, වෙනසීමක් තියෙන, පවතින දේ තුළ වෙනස් වන බවක් තියෙනවා. ඒ වෙනස් බව තමයි මේ අපි අත්දකින්නේ. ඒකට කියනවා සංකතය. තේරුණානේ? එතකොට මේ සංකත ධර්මයන් අතරේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. සංකත ධර්මයන් අතරේ අග්‍රවන දෙයක් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොන මාර්ගයේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අසංකත කියලා කියනවා. අසංකත කියන්නේ හට ගැනීමක් නැති, වෙනසීමක් නැති, පවතින දේ තුළ වෙනස් බවක් නැති දෙයක් ගැන කියනවා. ඒ එකම දෙයයි තියෙන්නේ. එකම දෙයයි ඒ නිවීම නිවන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකත අසංකත කියන මේ සියලු ධර්මයන් අතරේ අග්‍ර වෙන දේ ඒ නිවනයි. මොකද්ද? නිවනයි. අයිසැක් නිව්ටන් ඇපල් ගෙඩියක් බිම වැටෙනවා කියලා දැකලා ලෝකයට යමක් කිව්වයි කියලා ඒකෙන් ලෝකේ ලොකු වෙනසක් වුණේ නැහැ, වෙන්නේ නැහැ. දැනුමක් විතරයි. නිරයෙන් නිදහස් වෙන්නේ නැහැ. තිරිසන් ලෝකෙන්, പ്രേත ලෝකෙන් නිදහස් වෙන්නේ නැහැ. මේ උපතින් නිදහස් වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ හොයාගත්තා. කාටවත් හිතාගන්න බැරි දෙයක්. මොකද්ද? කාටවත් හිතාගන්න බැරි දෙයක්. ඒ තමයි මොකද්ද? මේ උපත නැති කරන්න පුළුවන්. මොකද්ද? මේ දැන් අපි හිතමුකෝ දැන් මේක පහන් දැල්ලක්. මේ කය, මේ ජීවිතය දැල්ලක් නම් ඒ දැල්ල තෙලුත් නැති වුණාට පස්සේ, වැටිත් නැති වුණාට පස්සේ නිවෙනවනේ. ඒ විදිහටම මේ ජීවිතේ පත් කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. දැනගත්තා. දැක්කා. හොයාගත්තා. එතකොට දැක්කන් බෝසතාණන් වහන්සේ දැක්කා වයසට යන කෙනෙක්, ලෙඩ වෙන කෙනෙක්, මරණයට පත් වෙන කෙනෙක් දැක්කා. දැන් සමහරක් වෙලාවට මෙතනත් ඇති ආයේ මරණයෙන් මන්ති උපතක් විශ්වාස කරන්නේ නැති අය. සමහරක් වෙලාවට ඇති. මොකද මේක දැන් ලෝකයේ දැන් ටික ටික වෙනස් වෙගෙන යනවනේ නේ. ලෝකයේ ඊට පස්සේ මේ විවිධාකාර දේවල් එක එක දේවල් කියනවනේ නේ. විද්‍යාඥයෝ කියලා හිතාගෙන ඉන්න අය මේ ලෝකයාට කියන දේවල් බොහෝ දේවල් තියෙනවා. ඊට පස්සේ ඒවා අනේ විද්‍යාව නේද කියලා හිතාගෙන ඒවා වැළඳ ගන්න අයත් ඉන්නවා. ඉතින් එතකොට සමහරක් අය කියන දේ මොකද්ද? නැවත උපතක් ඉපදු කියන්නේ මරුණාට පස්සේ කිසිම දෙයක් නැහැ, උපතක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා මොකද්ද? මේ මරණින් මත්තේ උපතක් කරා යන බව දැක්කා. දැක්කා. ඒවත් භාග්‍යතුන් වහන්සේ දැකපු ලබාගත් විද්‍යාවක්.
බුදුරජාණන් වහන්සේ හොයාගත්ත දේ, දැනගත්ත දේ, අවබෝධ කරගත්ත දේ, දුටුව දේ මොකද්ද? මේක නිරුද්ධ කරන්න පුළුවන්. මොකද්ද? නිරුද්ධ කරන්න පුළුවන්. මේ නිරුද්ධ වීම තුල පමණයි වයසට යාම නැති වෙන්නේ. වයසට යාමෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ලෙඩවීමෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. මරණයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි සියලු දුක, ශෝක, වැළපින්, දුක් දොන්න සොසොන් හෙලි. දැන් සමහරක දැන් අපි ඔන්න වහිද කියලා බලා ඉන්නවනේ. ටිකක් බයෙන් වගේ ඉන්නේ නේ. බයත් ප්‍රශ්නයක්, දුකක්. බය තැති ගැනීම, නිදිමත, අලසකම, විවිධාකාර දැවිලි තැවිලි තියෙන ඕන තරම් තියෙන. උදේ ඉඳන් හවස වෙනකන් අපි ගෙවන ජීවිතය දිහා බැලුවට පස්සේ, ගෙවපු කාලය දිහා බැලුවට පස්සේ ඕන තරම් මේ හිතට පීඩාකාරී දේවල් ගෙන දෙන දේවල් තියෙන ඕන තරම්. සමහරක් වෙලාවට අද යමුයි කියලා අඬ ගහගෙන ආපු අතරේ කැමැත්තෙන් ආපු අයත් ඇති. සමහරක් වෙලාවට මම කියන්නේ මම බණනේ කියන්නේ නේද? අකමැත්තක් හිතේ ඇතිව ආපු අයත් ඇති. කියන්නේ හිතේ අකමැත්තක් වෙන අවස්ථා අපිට තියෙනවා නේ. අකමැත්ත කියන එකත් සැපේට අයිති දෙයක් නෙමෙයි, දුකට අයිති දෙයක්. මම කියන්නේ මෙතෙන් එන අකමැත්ත විතරක් නෙමෙයි, තවත් පුද්ගලයෙක් එක්ක ඉන්නවා සමහරක් වෙලාවට අකමැත්තෙන් ඉන්නේ. ඒක දුකක්ද සැපයක්ද? ඒක සැපයක් නෙමෙයි, ඒක දුකක්. මේ යන සසර තුල අපි අකමැත්තෙන් තවත් අය ඇසුරු කරපු වාර අනන්තයි, අප්‍රමාණයි. කැමැත්තෙන් ඇසුරු කරලා තියෙනවා අපි. හරි ආදරේ. හරි කැමැත්තෙන් ළඟින් ඉඳලා තියෙනවා. හැබැයි අපිම දන්නේ නැහැ. මෙන්න එයා අපේ ඇස් ඉදිරියේ නැහැ. මොකද වෙලා තියෙන්නේ? චුත වෙලා, අතුරුදහන් වෙලා. අපි හරි කැමැති හැමදාම දකින්න. නමුත් එදා අපිට දකින්න ලැබුණේ හැම කවදාවත් ආයි දකින්න ලැබෙන්නේ නැහැ කියලා හිතට එනවා. එතකොට ගොඩාක් අඬනවා. ගොඩාක් ශෝක කරනවා. සමහරක් වෙලාවට උමතු වෙනවා. පටාචාරාට උන දේ දන්නවනේ. මොකද උනේ? පටාචාරා ගෙදරින් ගියා. ඊට පස්සේ දරුවෝ හම්බුණා තුන්දෙනෙක්. මහත්තයා දරු දෙන්නෙක් නේ. දෙන්නයි. මහත්තයා මුලින්ම මැරුණා. බලාපොරොත්තු වුණාද මැරෙනවා කියලා? ඊට පස්සේ ආනේ දරුවෝ දෙන්න හරි ඉන්නවනේ කියලා. දැන් දරුවෝ දෙන්න අඬ ගහන යනවා. ඊට පස්සේ එක දරුවෙක් ඔන්න පොඩි දරුවා මැරුණා. ලොකු දරුවා මැරුණා. දැන් එතකොට දැන් මේ වගේ දේවල් වලට අපිට මොහොන දෙන්න වෙනවද නැද්ද? අපිට කියන්නේ අපිට තව ජීවත් වෙන කාලේ තියෙනවනේ නේ. අපි දන්නේ නැහැ මොනව වෙයිද කියලා නේ. එබඳු ආකාරයේ දේවල් වලට මොහොන දුන්න අය මේ ලෝකේ නැද්ද? පටාචාරාට උන සිද්ධිය වගේ නේද? සිද්ධි වලට මොහොන දුන්න අය ඕන තරම් ඇති. එතකොට මේ වයසට යන එක විතරක් නෙමෙයි ප්‍රශ්නේ. ලෙඩ වෙන එක විතරක් නෙමෙයි ප්‍රශ්නේ. සමහරක් වෙලාවට ඒව මොන වුණත් කමන්නේ, මරුණත් කමන්නේ. එහෙම හිතා ඉන්නව නේද? මම මරුණට කමන්නේ නැහැ. හැබැයි මෙයා නම් ජීවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙයා නම් හොඳට ඉන්න ඕනේ. එහෙමනේ. නමුත් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන විදිහට එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ විදිහට පිංගුතුනි කායිකව විතරක් නෙමෙයි මානසිකවත් ඇතිවන්නා වූ විවිධාකාර පීඩා, විවිධාකාර දුක් මේ හැම දෙයකටම තිබෙන විසඳුම දැක්කා බුදුරජාණන් වහන්සේ. ඒ විසඳුම හැර වෙන විසඳුමක් මේ ලෝකේ නැහැ. ඇයි? දැන් අද දවසේ අපිට අත්දැකීමෙන් තියෙනවනේ. අපි වයසට ගියානේ. ලෙඩ වෙනවනේ, මැරෙනවනේ නේද? මේ උපත නැත්තම් අපි ඒ ප්‍රශ්නයක් නැහැ නේද? දැන් මේ විදිහට ඉපදුන්නේ නැත්තම් අද මේ මනුස්ස උපත ලැබුණ නැත්තම් වයසට යනවද? ලෙඩ වෙනවද? මැරෙනවද? නැහනේ. මේ හම්බ කරන්න ඕනේද?
මේ නිදි මරන්න පාඩම් කරන්න ඕනේද? ඊට පස්සේ අනුන්ගෙන් බැනුම් අහා රසවල් කරන්න ඕනේද? නේද? ණය වෙන්න ඕනේද? දැන් මේ කොරෝනා වසංගත ප්‍රශ්නෙත් එක්ක ව්‍යාපාර අලාභ වෙනවනේ. අලාභයෙන් බැට කන්න ඕනේද? නෑනේ. එහෙම දෙයක් උපතක් ලැබුණ නැත්තම් නෑ. හැබැයි මිනිස්සු උපදින්න කැමති. ඇයි? නිරුද්ධ වෙන තැනක් තියෙනවා කියලා දන්නේ නැති නිසා. ඒ නිරුද්ධ වීම ඒ නිවනම තමයි සැපය කියලා දන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරම සැපේ මොකද්ද? පරම සැපේ නිවනයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. පිංගතුනේ බුදුරජාණන් වහන්සේ අසහාය විද්‍යාඥවරයා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිසිම සහායක් ලබා ගත්තේ නැහැ. මේ නිවන හොයන්න කිසි කෙනෙක් කිව්වෙත් නැහැ. කිසි කෙනෙක්ගේ සහායක් ලබා ගත්තෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ විද්‍යාඥයා. ඒ කියන්නේ මේ ලෝකේ යම්තා දේවල් හොයාගන්නවාද? හොයාගත යුතුයිද? එහෙම නැත්නම් හොයාගන්න පුළුවන්ද? ඒ සොයාගන්නා වූ සීළු දේ අතරේ ඉහළින්ම තියෙන දේ මොකද්ද? නිවනයි. වෙන දෙයක් නෙවෙයි. ඇයි මේ සියලු සත්වයන්ට තියෙන ප්‍රශ්නෙට විසඳුම ඒක පමණයි. දැන් මේ අපේ ඉස්සරහින් ඉන්න බල්ලෝ දෙන්නෙක් නේ. ඒ ඇයිට කියන දේ තේරෙන්නේ නැහැ. නමුත් අපි කැමති නෑනේ බල්ලෙක් වෙලා උපදින්න. ඇයි ඒ? කැමතිද? ඇයි ඒ? අපි දන්නවා ඒක හීන ලෝකයක්. මීටත් වඩා හීන ලෝක තියෙනවා. මීටත් වඩා දුක් විඳින සත්තු ඉන්නවා. මීටත් වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක මොහොතක්වත් සැප නැති ලෝක තියෙනවා. පස්සායතනික නම් වූ නිරයක් තියෙනවා. මොකද්ද නම? පස්සායතනික නම් වූ නිරය. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ස්පස්සායතන කියලා කියන්නේ ස්පස්සායතන නම් වූ නිරය ගැන කියන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ නිරයේ ඇහැට පේන දේ අප්‍රියයි අමනාපයි. ප්‍රිය දෙයක් නෑ. කන්ට ඇහෙන සද්දය අප්‍රියයි අමනාපයි. ප්‍රිය දෙයක් නෑ. නහයට දැනෙනවන ගන්ධයක් අප්‍රියයි අමනාපයි. දිවට දැනෙනවන රසයක් අප්‍රියයි අමනාපයි. කයට දැනෙනවන පහසක් අප්‍රියයි අමනාපයි. මනසට සිතුවිල්ලක් කල්පනාවක් එනවා නම් එයත් අප්‍රියයි අමනාපයි. දැන් අපිට අද දවසේ අප්‍රිය අමනාප දේවල්මද තියෙන්නේ නැත්නම් ප්‍රියමනාප දේවල් තියෙනවද නැද්ද? ප්‍රියමනාප දේවල් තියෙනවද නැද්ද? තියෙනවනේ. අප්‍රියමනාප දේවලුත් තියෙනවනේ. තියෙනවා. ප්‍රියමනාප දේවල් තුල අපි ඉන්න කැමති. නමුත් අප්‍රිය අමනාප දේ තුල අපි ඉන්නේ ඇයි? ඒක මහා පීඩාවක් නේද? කායිකවත් මානසිකවත්. එතකොට හැම වෙලාවෙම නම් තියෙන්නේ ඒක. ඒක මොනතරම් අවාසනාවක්ද? අන්න එබඳු ආකාරයේ උපත් තියෙනවා පින්වතුනි. ඒක භාග්‍යතුන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිරයේ ඉන්නවා කියලා කියන්නේ ගිනි අඟුරු වලක ඉන්නවා සමානයි. දැන් මේ නිරේ දුක් විඳින්නත් උපදින්න ඕනේ නේද? මේ තිරිසන් ලෝකේ දුක් විඳින්නත් ඒ ලෝකෙ උපදින්න ඕනේ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගබ්බ මේකී උප්පජ්ජන්ති නිරයම් පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මව් කුසෙත් උපදිනවා. මව් කුසෙ උපදින්නේ කවුද? මනුස්සයෝ. හයි. බල්ලෝ. හරක්. පූසෝ. අලියෝ. හයි. කොටියෝ. මලස්. නේ. සිව්පාසත්තු ගුණ. ඒතර මව් කුසෙත් උපදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. නිරයම් පාපකම්මිනෝ මේ සත්‍ය නිරේත් උපදිනවා කියලා පව කරාට පස්සේ උපදිනවා.
සග්ගං සුගතිනෝ යන්ති. හොඳ කරාට පස්සේ පින් කරාට පස්සේ එයා සුගති ලෝකෙත් උපදිනවා. දෙවියන් අතර උපදිනවා. එහෙම නැත්නම් මනුස්ස ලෝකෙ උපදිනවා. මේ කියන්නේ. ඒතරේ උප්පත්ති ස්ථාන කීයක් තියෙනවද? විතරයස් තෙත් පරිසරේ මෞකුසේ ඕපාතික. මේ මොන ආකාරයෙන් ඉපදුනත් ඒක උපතක්මයි. මිසක් වෙන දෙයක් නෙමෙයි. ඉපදුනා නම් ඉපදුන සත්වයා අනිවාර්යයෙන්ම දිරනවා. උපදිනවා නම් උපදින සත්වයා අනිවාර්යයෙන්ම චුත වෙනවා, මැරෙනවා. ඒ උපදින සත්වයා මේ ජරා මරණ අභියස බය වෙනවා, තැති ගන්නවා, පීඩාවටපත් වෙනවා, ශෝක කරනවා, වැළපෙනවා, කඳුළු හෙලනවා, සුසුම් හෙලනවා. මේ පිංගුතුන් හිතන සමහරක් වෙලා දෙවියන් අතර ගියාට පස්සේ බය තැති ගන්නේ නැහැ කියලා. බ්‍රහ්මයන් අතරෙත් එහෙම දෙයක් නැහැ කියලා හිතනවා ඇති. එහෙම නැහැ පිංගුතුන්. ඒ ලෝක තුල පිංගුතුනේ මේ ජරා මරණ අභියස ඒ දෙවියන් බ්‍රහ්මයන් තැති ගන්නවා, පීඩපත් වෙනවා, සැලෙනවා. ඉතින් කොතනක ගියත් මේ ප්‍රශ්නෙන් මඟ හරින්න බැයි නෝ. සත්‍යය දුකේමයි ඉන්නේ, සැපේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අන්න හොයාගත්ත මොකද්ද? මේ හැම ප්‍රශ්නයකින්ම මිදෙන තැන මොකද්ද? ඒ තැන නිවනයි. භාග්‍යතුන් වහන්සේ ඒ නිසාම මේ ලෝකේ පහළවන මහා පුරුෂයන් අතරේ අග්‍රලසින් වැඩ වාසය කරනවා. ඒ භාග්‍යතුන් වහන්සේ පිංගුතුනේ අපගේ සාසුන් වහන්සේ බවට පත් වුණා. අපි අද සතුටු වෙන්න ඕනේ. අපිට තියෙන්න ඕනේ අරමුණක්. මොකද්ද තියෙන්න ඕනේ අරමුණ? අපිට තියෙන්න ඕනේ ඉලක්කයක්. මොකද්ද තියෙන්න ඕනේ ඉලක්කය? අපිට තියෙන්න ඕනේ බලාපොරොත්තුවක්. මොකද්ද තියෙන්න ඕනේ බලාපොරොත්තුව? ඒ නිවීම ගැන. මොකක් ගැනද? ඒ නිවීම ගැන. ඒ නිවීම ගැන බලාපොරොත්තුවක් තියෙන කෙනා, ඒ නිවීම ගැන අරමුණක් තියෙන කෙනා, ඒ නිවීම පිළිබඳ ඉලක්කයක් තියෙන කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න එයාට කරන්න තියෙන දේ මොකද්ද? මෙන්න මාර්ගය කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ මාර්ගයේ ගමන් කිරීම. භාග්‍යතුන් වහන්සේ කියන්නේ පින්වතුනි, සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ අපිට මේ දුක අවසන් කරන්න මාර්ගය පෙන්වලා දුන්න උත්තමයන් වහන්සේ. අපි සත්තා දේව මනුසානං කියන නේද? මොකද කියන්නේ? සත්තා දේව මනුසානං. සාසුන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ. එතකොට අපිට සාසුන් වහන්සේ වෙන්නේ කොමක් සඳහාද? භාග්‍යතුන් වහන්සේ නිවනත් පෙන්වලා දෙනවා, නිවන් මාර්ගයක් පෙන්වලා දෙනවා. ඒ කියන්නේ මේ සසර දුකක් නම් මේ දුකින් නිදහස් වෙන මාර්ගය, දුකින් නිදහස් වෙන තැනත් දුකින් නිදහස් වෙන මාර්ගයක් පෙන්වලා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් පමණමයි පින්වතුනි මේ ලෝකයේ මේ දුක අවසන් කරන දුකින් නිදහස් වෙන මාර්ගය විවෘත වෙන්නේ. උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උදේට අරුණ නැගෙනවා නේද? දැකලා තියෙනවද අරුණ නැගින අහස එළිය වෙනවා. රත් පැහැගෙන වෙනවා. දැකලා තියෙනවනේ. එතකොට ඒ අරුණ වැටෙනකොට සැකයක් තියෙනවද? ඉර පායයිද නැද්ද කියලා? ඉර දකින්න පුළුවන් වෙයිද නැද්ද කියලා? සැකයක් තියෙනවද? නෑනේ. ඇයි? දන්නවා අනිවාර්යයෙන්ම. මොකද්ද? අරුණ නැගුණාට පස්සේ වෙලාව බලන්න ඕනේ. අපි ඉතින් වෙලාව ඔරලොස්ස නැහැ කියලා හිතමුකෝ අපි. ඔරලොස්ස කියන එක මොනවත්ම නැහැ. අපි දාන වෙලාව කියන එක දන්නේ නැහැ. 1 2 3 4 කියන එක අපි දන්නේවත් නැහැ. හැබැයි අහස රත් පැහැ ගෑන් වෙනකොටම අපි දන්නවා ඊළඟට මොකද්ද වෙන්නේ? ඉර පායනවා. දැන් මේ කුරුල්ලෝ වෙලාව බලනවද? කුකුලෝ වෙලාව බලනවද? නේ? කුකුලෝ නම් එක වෙලාවට කෑ ගහනවානේ. අනිත් කුරුල්ලෝ ඒ කුරුල්ලෝ කෑ ගහන්න පටන් ගත්තේ පටන් ගන්න කොයි වෙලාවටද?
නැගිනිර අහස අත්පැහැ ගැන් වෙනකොට. එහෙම නැත්නම් නැගිනිර අහස එළිය වෙනකොට. එතකොට කෑ ගහන්න පටන් ගන්න කුරුළු. බුදුරජාණන් වහන්සේ කියන්නේ තාන්නේ වගේම පින්වතුනි. තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනවා කියලා කියන්නේ ආයි මේ දෙවියන්ට මිනිසුන්ට මගුල් ගයක් වගේ. ඇයි? ඒ තථාගතයන් වහන්සේ මේ ලෝකයට විවෘත කරනවා මේ ලෝකේ කවදාවත් ඒ කියන්නේ කල්ප ගානකින් විවෘත නොවු අහන්න නොලැබූ දෙයක්. ඒ තමයි මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොන මාර්ගයේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවනත් නිවන් මාර්ගය. සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දායාදේ කරන දේ පිංගතුනි අපි ඒක හදවතින්ම වැළඳ ගන්න ඕනේ. එතකොට නිවන බලාපොරොත්තු ඉන්න කෙනාට අනේ කොහොමද මේක කරන්නේ කියලා දැන් ප්‍රශ්න කරන දෙයක් නැහැ. මොකද ඇයි බුදුරජාණන් වහන්සේ මාර්ගේ විවෘත කරලායි තියෙන්නේ කියලා දීලායි තියෙන්නේ. දැන් අපි දන්නවා අපිට ඒව පාඩම්. මොකක්ද මේ මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. හරි. දැන් අපි මේව දන්නවා. මහත්ය ව්‍යාපාරය ගැන දන්නවනේ. කරනවද නැද්ද ව්‍යාපාරේ? දන්නවා වගේම කරනවා. අම්මා වියන්න දන්නවද? දන්නවද? දන්නවා වගේ මොකද කරන්නේ? කරනවද? ඔයා මොකද කරන්නේ? පිටිපස්සේ මහත්තයා ව්‍යාපාර දන්නවනේ ව්‍යාපාරේ කරනවනේ ඈ ගොවියටත් දන්නවා ගොවි තන කරනවද නැද්ද? කරේ නැත්තම් ලාභ ලැබෙයිද? දන්න දේ කරන්නයි ඕනේ. අපි ඇත්තටම කරනවද මේක? අපි දන්නවද නැද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය? අහලා නැද්ද? චුට්ටක් හරි දන්නව නේද? චුට්ටක් හරි දන්නවා. අපි කරන්න ඕනේ මේක. මේක කරන්න ඕනේ. මේක කරේ නැත්තම් අපිට නැවත උපතක් යන්නේ ඒක නවත්තන්න වෙන්නේ නැහැ. ගබ්බ මේකී උප්පජ්ජಂತಿ නිරයම් පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසව. ආශ්‍රව නැති කෙනා පිරිනුවම් පානවා. කලේ නැත්තම් මොකද්ද? දන්න දේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල හික්මුන් නැත්තම් ඒ දේ කරේ නැත්තම් ආශ්‍රව සහිතවමයි මැරෙන්න වෙන්නේ. මොනව සහිතවද? ආශ්‍රව සහිතව. ආශ්‍රව කියන්නේ මොනවද? ආශ්‍රව කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි පින්වතුනි. මේ හිත අපි හිතුවට හොඳයි කියලා නෑ, මේක කුණු ගද ගහන එකක්. ඇයි? ආශ්‍රව වලින්. මේ හිත අපි හිතුවට පල් වෙලා නෑ කියලා මේක පල් වෙච්ච දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්වතුනි මේ හිතේ තියෙනවා පළපදියම් වෙච්ච, එහෙම නැත්නම් හොතටම ඇලිච්ච, කහට බැඳිච්ච දේවල්. හරියට මොනවා වගේද? රත්තරන් වල මලකඩ කාලා වගේ. හේදුවට යන්නේ නැහැ. මොකද කරන්නේ? පුච්චන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්වතුනි ආශ්‍රව කියන එක තාමත් සියුම්ම මේ සිතේ ගැඹුරේ තැම්පත් වෙලා තියෙන දෙයක්. සත්‍යයට හිතෙන්නම ඉන්න ඕනි, පවතින්න ඕනි, ඉපදෙන්න ඕනි කියලා. සත්‍යය දකින්නෙම ලස්සන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. සත්‍යය හිතන්නෙම ඒයින් සතුට වෙන්න, මේයින් සැපයක් නෑ. මේයින් සැපයක් තොර වෙන සැපයක් නෑ. සමහරක් වෙලාවට මහත්යර මොනක් ඉන්න පුළුවන්. මම මේ කියන්නේ ධර්මයේනේ. නිසා තරහ වෙන්න එපා. කාට වුණත් එහෙමයි. පින්වතුනි හිතෙන්න පුළුවන් මගේ දරුවෝනේ මගේ සැපේ. නේද? මගේ පවුලනේ මගේ සැපේ. මගේ නිවන, මගේ පල්පතයි කියලා කියන්නේ
නිකන් නෙමෙයි. ඒ කට්ටියට හිතට දැනෙච්ච දේ කියන්නේ. නේද? ඒ කියන්නේ අර ආශ්‍රවය ගැන තමයි මේ කියන්නේ. මොකක් ගැනද කියන්නේ? අර හිතේ තමන්ගේ ගැඹුරු හිතේ පළපදියම් වෙලා තියෙනවා මේ බාහිර පරිසරය තුළ තියෙන ප්‍රිය දෙයට ඇදෙන ගතිය. ඒක ඉපදුණු දරුවාගේ තියෙනවද නැද්ද? පොඩ්ඩක් කිරි කටේ ගෑව ගමන් ආයෙමත් ඕනි ආයෝනේ නේ. එහෙම නැද්ද අම්මා? දරුවෝ එහෙම නැද්ද? ආයෝනේ අඬනවා නේද? පිළියම් දෙනවා කෑ ගහනවා අයියේ. ඇයි අහන්න බලන්න. සත්‍යයා අර ප්‍රිය දෙයට ආය ඇදිලා යනවා. ආශ්‍රව, කාමාශ්‍රව ඉන්නම ඕනි, පවතින්නම ඕනි. භවආශ්‍රව නොදන්නාකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආශ්‍රව තීන තාංකල් මොකද්ද වෙන්නේ? ආශ්‍රව තීන තාංකල් උපතින් නිදහස් නැහැ. උපතින් නිදහස් නැති තාංකල් වයසට යන්නේකින් ලෙඩවීමෙන් මැරීමෙන් නිදහස් නැහැ. බෝසතාණන් වහන්සේ අර මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් දකින්න කලින් ලෝකේ හිටියා මහලු අය නේ. ඇයි ඒ ගයට හිතුන්නේ නැත්තේ මේක? ඒ තරමට මේ භවයට එහෙම නැත්නම් ඒ තරමටම මේ ආශ්‍රවයන්ට යට වෙලා නොදන්නාකම. හැබැයි මහා පුණ්‍යවන්තයෙක් විදියට පහළ වුණොත් ඒ පහළ වෙන කෙනා තමයි මේක දැනගන්නේ. ඒකනේ නැත්තම් මේ හැමෝම මේක දැනගනින්නේ. මේක හැමෝම දැනගන්නවද? බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න පින්වතුනි කල්ප ගානකින්. සත්බුදුරජාණන් වහන්සේලා ගැන කල්පනා කරන්න. කල්ප 100ක් ඇතුළත පහළ වුණ බුදුරජාණන් වහන්සේලා ගැන කල්පනා කරන්න. මේට 91 කල්පයකට කලින් විපාසී බුදුරජාණන් වහන්සේ පහළ වුණා. 91 කල්පයකට කලින්. කල්පයක් කියන්නේ දීර්ඝයි. ඒක දීර්ඝ බව ගැන කියන්න වෙලා යනවා. මොකද මම කියන්නේ? කිලෝමීටර් නෙමෙයි. කිලෝමීටර් 20ක් දිග පළල උස පෙට්ටියක් තියෙනවා. ඒ පෙට්ටියට සම්පූර්ණ කටපිරින්න අබ දානවා. අවුරුදු 100කට වතාවක් එක ඇටි අයින් කරනවා. දැන් මහත්තයාගේ ලොරියට අබ පුරවුවට පස්සේ අබයට කීයක් විතර තියෙන්න පුළුවන්? අබයට කීයක් විතර තියෙනවද? ලොරිය සම්පූර්ණ කටමට්ටමට පිරෙන්න අබද? එතන කිලෝමීටර් 20ක් දිග පළල උස පෙට්ටියකට අබ පිරවුවට පස්සේ කොච්චරද? ලොරි කීයක් දාන්න පුළුවන්ද නේ? ඒ පෙට්ටියෙන් එක ඇටි අයින් කරනවා. හැබැයි අවුරුදු 100කට වතාවක්. පෙට්ටිය අබ ඉවර වෙනවා නේද? ඉවර වෙනවා කියලා පෙට්ටිය අබ අඩු වෙනවන්නේ. එක ඇටි හැටි අඩු වෙනවා නේද? අඩු වෙලා යම් දවසක මේක පෙට්ටිය අබ ඉවර වෙනවා. කොච්චර කාලයක් ගියාට පස්සේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීර්ඝ කාලයක් යනවා. ඊටත් වඩා දීර්ඝයි කියන කල්ප එකක ආයුෂ. මේට 91 කල්පයකට කලින් තමයි විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඊට පස්සේ කල්ප 60ක් බුදුරු පහළ වුණේ නැහැ. ඒ කියන්නේ නිවන ගැන දන්නෙත් නැහැ, නිවන් මාර්ගය ගැන දන්නෙත් නැහැ. එහෙනම් ඒ කාලේ හැම මරණ හැම මිනිස්යාම උපතක් කරා ගියා. පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැති කලෙන් කලට. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ මොනවද මේ ධර්ම විවෘත කරන්නේ නේ? එතකොට නිවන ගැන දන්නෙත් නැහැ, නිවන් මාර්ගය ගැන දන්නෙත් නැහැ. කල්ප 60ක්. කල්ප 60 ඇවෑමේ ආයි පහළ වෙනවා සිකී වෙස්සඹු කියන බුදුරජාණන් වහන්සේලා එකම කල්පේ. ඊට පස්සේ කල්ප 30ක් බුද්ධ ශුන්‍යයි. නෑ බුදුරු පහළ වුණේ නෑ. එතකොට මේ ලෝකයේ තිබෙන සොයා ගන්නා දේවල් අතරේ ඉහළින්ම තියෙන නිවන ගැන කවුරුත් දන්නේ නෑ. සත්වයා සිටින්නේ දුකේමයි. සත්වයා උපදිනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඒ ජීවිතය තුළ උන් හම්බ කරනවා, ගොඩාක් දේවල් කරනවා නේද? අඬනවා, වැළපෙනවා, කඳුල හෙලනවා. ඒකම කරනවා. කල්ප 30ක් ඇවැමෙන් පස්සේ මේ මහා බද්ද කල්පේ බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙනවා. ඒක වෙනම දෙයක් නේද?
තවත් බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න එපා, පතන්න එපා. දැන් අපිට මේ බුද්ධ ශාසනය තුළ අනිවාර්යයෙන්ම යමක් කරන්න පුළුවන්. ඒ පිරිසුදු මේ මාර්ගය ගැන අද දවසේ කතා කරනවා. හැබැයි අද දවසේ අපි මේ කාරණේ ගැන නොහිතා අපි මේ කාරණේ ගැන නොහිතා අපි කටයුතු කළොත් සමහරක් වෙලාවට අනාගතේ ලැබෙන්න තියෙන බුද්ධ ශාසනයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තියෙනවා. මොකද ඒකට හේතුව අපිට දැන් ලැබිලා තියෙනවනේ. ලැබිලා තියෙන දේ කෙරෙහි අපි අවංකවම ඒ තුල පිහිටා උත්සාහවන්ත වුණොත් මේ බුද්ධ ශාසනය තුල දුකින් නිදහසෙන්න බැරි වුණොත් මාර්ගඵල නොලබා මරුණොත් යම් දවසක අපිට මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි. නිවීමටපත් වෙන්න ඒක උපකාරයක් වෙයි. පිංගුතුනි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ අපි දන්නේ නැහැ ආයේ කවද්ද සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ කියලා. කල්ප 100ක් නෙමෙයි 200ක් කල්ප ලක්ෂ ගානකින් සමහරට ආයේ බුදුරු පහළ වෙන්න පුළුවන්. ඇයි? බුදුරජාණන් වහන්සේ නම මේ ලෝකේ පහළ වෙනවා කියන්නේ මේ ප්ලෑන් කරලා සැලසුම් කරලා සිදුවෙන එකක් නෙමෙයි. එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම සිදු වෙන්නේ අහම්බයක් වගේ. ඇයි? වීරියවන්ත ඒ වගේ උත්සාහවන්ත අදිෂ්ඨාන සීලී අය ඒවා කරද්දි කවද්ද කියලා දන්නේ නැහැ අපි. ඒ උත්තමයන් වහන්සේලාගේ ඒ ඉන්ද්‍රියම් පිරෙන දවස. ඉතින් ඒ නිසා පින්වතුනේ බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ දෙවියන්ට මිනිසුන්ට මාර්ගය කියලා දෙනවා මේ දුක අවසන් කරන මාර්ගය. අද අපි එක්කම එකට එකතුලා සතුටින් හිටියත් අපි වෙන් තනිතනුව අපි වෙන් වෙන්න සිදු වෙනවද නැද්ද? තනි තනියම වෙන් වෙන්න සිදු වෙනවා. එකට අත්වල බැඳගෙන යන්නේ නැහැ. ඒ නිසා මහා අනතුරක් තියෙනවා. දැන් මේ මොහොතේ අපිට ආරක්ෂාවක් තිබුණා කියලා හිතුණත් අනතුරක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අනියත මේ මෙබඳු ආකාර මේ අවිනිශ්චිත බයක් අවිනිශ්චිත භාවය තුළ තිබෙන මේ බය අපිට නැති කරගන්න තියෙන හොඳම දේ තමයි මොකද්ද? මේ මොහොතේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාල් ධර්මයට අනුකූලව ජීවිතයක් ගත කරන එක. ඒ බුදුරජාණන් වහන්සේ අපිට මනා දායාදේ ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු බොහෝ අවස්ථාවල මෙහෙම කියනවා. මහණෙනි, ලෝකයාට හිතයිසි, ලෝකයාට කරුණාව දක්වන, ලෝකයාට අනුකම්පා කරන සාස්තුන් වහන්සේ පුරුෂයා, උත්තම පුරුෂයා පහළ වුණා නම් දැන් පහළ වෙලා තියෙන්නේ. පහළ වෙලා ඉවරයි. දැන් මම ඔන්න විවෘත කරලා තියෙන ධර්මය. භික්ෂුන් වහන්සේලාට මේ කියන්නේ. ඒ නිසා මහණෙනි ඔය තියෙන්නේ හොඳ කලාත් ඔය තියෙන්නේ පාළු කුටි, ඔය තියෙන්නේ ගල් ගුහා, ඔය තියෙන්නේ ගස් යට රුක්ෂ සෙවන යන්න ගිහිල්ලා වඩන්න, බවුන් වඩන්න කියලා කියන්නේ භාවනාවම නෙමෙයි. වඩන්න කියන්නේ මොකන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග වඩන්න කියලා දේශනා කරනවා. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රමාද වෙලා පසුතැවෙන්න එපා කිය. ප්‍රමාද වෙලා පසුතැවෙන්න එපා කියන. ඒ නිසා අපිට තියෙන යහපත, අපිට තියෙන රැකවරණ, අපිට තියෙන සැපය, ඒ හැම දෙයක් අපිට ලබා ගන්න තියෙන තැන මේ බුද්ධ ශාසනය. ඒ මේ ලෝකෙට දායාද කළ දුන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ තමයි අද අපි වඳින්නේ, පුදන්නේ. බුදුරජාණන් වහන්සේ අග්‍රයි. විද්‍යාඥයන් නම් බුදුරජාණන් වහන්සේ තමයි ඉහළින්ම වැඩ වාසය කරන විද්‍යාඥය. වීරියවන්තෙක් නම් භාග්‍යතුන් වහන්සේ, වීරියවන්තය අතරින් භාග්‍යතුන් වහන්සේ තමයි ඉහළින්ම වැඩ වාසය කරන්නේ. ඒ වගේම තමයි ප්‍රඥාවන්ත නම් භාග්‍යතුන් වහන්සේ, ප්‍රඥාවන්ත අය අතරින් භාග්‍යතුන් වහන්සේ තමයි ඉහළින්ම වැඩ වාසය කරන්නේ. ඊට පස්සේ මම තව කාරණයක් කියන්න. ඔය අයිසැක් නිව්ටන් හොයාගත්ත දේ භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඇල්බර්ට් අයින්ස්ටයින් දැනගත්ත දේ බුදුරජාණන් වහන්සේ දන්නවා. තෝමස් අල්වා එඩිසන් හොයාගත්ත ওই බල්බය ගැන භාග්‍යතුන් වහන්සේ දන්නවා. භාග්‍යතුන් වහන්සේ ওই විද්‍යාඥයෝ කියලා කියන හැම දෙනාම දැනගත්ත දේ භාග්‍යතුන් වහන්සේ දන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ කොහොම කියන්න ගියොත් අවුරුදු 45 පුරා කියලා ඉවර කරන්න පුළුවන්.
ඈ අනිත් එක ඊට පස්සේ මිනිස්සු බලනවා ඒක ගැන. භාග්‍යතුන් වහන්සේට කියන්න ඕනදී කියන්න වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ දැනගත් ධර්ම ධාතු ඇටේරියා වනේ තියෙන කොළතරම් ප්‍රමාණයක් කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ ප්ලේන් තිබ්බද? අහස් යන්ත්‍ර තිබ්බද? තිබ්බද? නෑනේ. දැන් මේ කාලේ තියෙනවද නැද්ද? නමුත් ඒ කාලෙත් ඒ ක්‍රමයේ තිබ්බේ නැද්ද? ක්‍රමයේ තිබ්බනේ නේද? ක්‍රමයේ තියෙනවා පින්තුනේ. ඒ ක්‍රමය හොයාගන්න අය ඉන්නවා නේද? බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රමයෙන් දැනගෙන හිටියේ නැද්ද? භාග්‍යතුන් වහන්සේ රහස්‍ය යන්ත්‍ර ඕනේ නැහැ. පාවෙන්න පුළුවන් පොළවෙන් උඩට. පාවෙලා ඕන තැනකට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට ඕනෑම ලෝකයකට යන්න පුළුවන්. එහෙම ක්‍රමයක් තිබ්බේ නැත්නම් බුදුරජාණන් වහන්සේ හොයාගනීද? ක්‍රමයක් තිබ්බේ නැත්නම් දැනගනීද? නෑනේ. ඒ ක්‍රමයේ තියෙනවා පින්තුනේ. ඒ හැකියාව තියෙනවා. ඒවා ලබා ගන්න බව තමයි ඥානය කියලා කියන්නේ. එබඳු ආකාරයේ ඥානයන් බුදුරජාණන් වහන්සේට මෙච්චරයි කියලා කියන්න බැරි තරම් ඥානයන් භාග්‍යතුන් වහන්සේ තියෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්ම ධාතුව ඇටේරියා වනේ තියෙන කොළ තරම් ප්‍රමාණයක්. නමුත් මම ඔබට කියන්නේ මෙන්න මේ අතේ තියෙන කොළ ටික ප්‍රමාණය. ඇයි බුදුරජාණන් වහන්සේ ඒ හැම දෙයක් පල්ලෙහාට දැම්මා. සත්‍යය දුක් විඳින බව දැක්කා. නිරයේ උපදිනවා, තිරිසන් ලෝකේ උපදිනවා, പ്രേත ලෝකේ උපදිනවා. දැක්කා. මනුස්ස ලෝකේ ඇවිල්ලා ඔන්න දුක් විඳිනවා. දැක්කා. සුගති ලෝකේ ගියත් දෙවියන් අතර ගියත් සුළු කාලයක් ඉන්නේ ආය සතර පහයි මහාගත කරගෙන ආය උපතක් කරා ගිහිල්ලා දුක් විඳිනවා දැක්කා. ඒ නිසා සත්‍යයන්ට ඕනි ගුරුත්වාකර්ෂණය ගැන නෙමෙයි. සත්‍යයට ඕනි වෙන දෙයක් ගැන නෙමෙයි. සත්‍යයට ඕනි ඇත්තටම දෙන්න නම් ඕනි මොකද්ද? මේ දුක අවසන් කරන දේ. ඒක භාග්‍යතුන් වහන්සේ දුන්නා. ඒ දායාදය ලෝකයට දෙවියන්ට මිනිසුන්ට ලබා දුන්නා. ඒ නිසා පින්වතුනි අපගේ ජීවිතය තුළින් ඉහළින්ම වැඩ වාසය කළ යුතු උත්තමයන් වහන්සේ වෙන්නේ බුදුරජාණන් වහන්සේ. අද දවසේ මේ පින්වත් හැම දෙනාම ගොඩාක් මහසි වුණා නේ. ඒ වගේම තමයි අපි බොහෝ පිරිසක් එකතු වෙලා විවිධාකාර දේවල් කළා. ඒ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කිරිත පහදවා ගන්න. සතුට වෙන්න, මල් නෙලන්න ඇති, මල් හොයන්න ඇති, කට්ටිය යවන්න ඇති, මුදල් වැය කරන්න ඇති, සමහරක් කරන සියතින්ම ගිලම්පස හදන්න ඇති නේද? ගොඩාක් දේවල් කරන්න ඇති මේ පින්වත්. ඒ හැම දෙයක්ම කරේ මේ ආකාරයේ උත්තමයන් වහන්සේ වෙනුවෙන් නේද කියලා හිත පහදවා ගන්න. මේ ලෝකයට අග්‍රදේ දන් දුන්න. ඒ අග්‍රදේ පිණිස උපකාර වෙන මාර්ගයේ දන් දුන්න. ඒ භාග්‍යතුන් වහන්සේ උදෙසා නේද? ඒ බුදුරජාණන් වහන්සේ තමයි සියල්ල දන්නේ. ඒ භාග්‍යතුන් මම නම් කිසි දෙයක් දන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේමයි මාගේ සාසුන් වහන්සේ. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා කල්පනා කරලා හිතලා පැහැදුන සිතින් යුතුව අපි ඒ භාග්‍යතුන් වහන්සේ උදෙසා පුද පූජා පවත්වමු.